නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ති චලිතේ අසති පස්සද්දී පස්සද්දියා සති නතින හෝති නතියා අසති ආගති ගති නහෝති ආගති ගති අසති චුතුපපාතෝ නහෝති චුතුපපාතේ අසති නේවිදනේ හුරං උභය මන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්සාති. බණ අහන්න සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ උදාන පාළියේ උදාන වාක්‍යයක් හැටියට. මේ අවස්ථාවේ අපි මාතෘකා කරන්නට යෙදුණු ධර්ම කොටාසය සම්පූර්ණ වශයෙන් ඇතුල් වෙලා තිබෙන්නේ චන්නෝවාද කියන මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර දේශනාව තුළ. එක්තරා අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ වගේම චුන්ද මහරහතන් වහන්සේත් චන්න ස්වාමීන් වහන්සේත් එක් තැනක භාවනා කරමින් කාලය ගත කරන අවස්ථාවේ ඒ චන්න ස්වාමීන් වහන්සේට වැළඳුණු අසනීපය නිමිති කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ හිත සංසුන් කරන්නට කෙටි අනුශාසනාවක් කළා. මේ සලායතන විග්‍රහ කරමින් මේ සලායතනවල නොඇලී සිටීමෙන් ජීවිතයේ ලබන සංසිඳීම පිළිබඳ. ඒ අවස්ථාවේදී චුන්ද මහරහතන් වහන්සේ විශේෂ මතක් කිරීමක් කළා. අපේ බුදුරජාණන් වහන්සේ උදාන පාළියේ සඳහන් කළ මේ උදාන වාක්‍ය නැවත නැවත මෙනෙහි කිරීමෙන් නැවත නැවත ධර්මානුකූලව විග්‍රහ කර ගැනීමෙන් එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් බැලීමෙන් කායික මානසික චිත්ත විවේකය ලබන්නට පුළුවන් කියන එක මේ අවස්ථාවේ සිහි කරන්නට යෙදුණා. ඒ ධර්ම පාඨය තමයි අපි මාතෘකාව හැටියට පින්වත්නි තබා ගත්තේ. ටිකක් ඒ ධර්ම පාඨය ටිකක් පෙහෙලිකාවක ස්වරූපයක් වගේ තිබුණට ඊටා ගැඹුරු ජීවිතය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කරන ධර්ම කොටාසයක්. බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවක්ම අපේ ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයට එබිල බලන ගැඹුරෙන් තේරුම් ගන්න ආකාරයට තමයි අපේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා තියෙන්නේ. ඒ සියලුම ධර්ම කොටාස මූලික වශයෙන් උන්වහන්සේ දේශනා කළේ පින්වත්නි අපිට සංසාර දුකින් නිදහස් වීම සඳහා. එතකොට මේ ධර්ම පාඨයෙන් ඇතුළත් වෙන නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ති. නිස්සිතයා පිළිබඳ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව මතක් කළත්
අනිශ්චිතය පිළිබඳයි මේ ධර්මයෙන් විග්‍රහ වෙන්නේ. නිශ්චිතය කියලා ධර්මයේ පෙන්වන්නේ පින්වත්නි යමකට හේතුණු යමකට ඇලුණු යමක් උපාදානය කළ තැනැත්තාට තමයි නිශ්චිතය කියලා ධර්මයෙන් පෙන්වන්නේ. ඒ යම්කිසි ඇලීමක් එහෙම නැත්නම් හේතු වීමක් යම් ධර්මයකට පුජ්‍යලයකට හෝ එහෙම නැත්නම් දෙයකට හෝ සිද්ධියකට හෝ අපි යම් ඇලීමක් එහෙම නැත්නම් හේතු වීමක් අපි ඇති කර ගන්නව නම් නිස්සිතස්ස චලිතං එයා ළඟ තමයි මේ සෙලවීම කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සෙලවීම කියලා කියන්නේ පින්වත්නි සංස්කාරවලට නමක්. අපේ සිතිවිලි සිතේ වෙනස් වීමටයි සංස්කාර කියලා කියන්නේ. අසුතවත් පුතුජනයා ලෝකේ මූලික වශයෙන් හේතු වෙලා ඉන්නවා ධර්ම පහකට. රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන කියන උපාදාන පහක්. ඒ ධර්ම පහටම අසෘතවත් පුතුජනයා හේතු වෙලා ඉන්නේ. තමන් ඒ ධර්මය හා අනන්‍යතාවයෙන් සලකනවා. ඒ නිසා ඊතා සුවල්ප වූ වෙනසක් මේ ධර්ම තුල සිද්ධ වෙනවා නම් අර සිතිවිලි වල වෙනස් වීම එහෙම නැත්නම් සංස්කාර ඉපදීම ගැන තමයි බුදුරජාණන් වහන්සේ නිස්සිතස්ස චලිතං කියලා පෙන්වුවේ. දැන් සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නනවා අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. බුද්ධ දේශනාව සම්පූර්ණයෙන්ම උගන්වන්නේ අනිශ්චිතයාගේ විහරණය. අනිශ්චිත වාසයක් පිළිබඳයි පින්වත්නි දේශනා කරන්නේ. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කිසිවකට හේතු වීමක් එහෙම නැත්නම් උපාදානය කර ගැනීමක් තියෙන තාක් කල්ම ලෝකේ නිදහසක් ලබන්නට බෑ කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උගන්වන්නේ. ඒ නිසා අනිශ්චිත විහරණයක් අපිට උගන්වන්නේ. නිස්සිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නත්ති. අනිශ්චිත විහරණය පුරුදු වෙන්න තමයි අපි සීල ප්‍රතිපදාවක් සමාධි ප්‍රතිපදාවක් පඤ්ඤා ප්‍රතිපදාවක් විමුක්ති මාර්ගයක් අපි මූලික වශයෙන් මේ ධර්ම පහ අපි සොයන්නේ. දාන සීල භාවනා වශයෙන් නොඇලී නොගැටී වාසය කරන්න තමයි මේ ධර්ම පුහුණු කරන්නේ. යම් කිසි කෙනෙක් මේ සීල ප්‍රතිපදා සමාධි ප්‍රතිපදා තවදුරටත් වෙනත් ආකාරයේ ඇලීමක් සඳහා ප්‍රතිපදාවේ යොදනවා නම් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ බුද්ධ දේශනාවට විරුද්ධයි පින්වත්නි එතන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අනිශ්චිත විහරණයකට මාර්ගයේ හැටියට තමයි සීල සමාධි ප්‍රඥා විමුක්ති මාර්ගය අපිට දේශනා කරලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ දේශනා කරන අර බුදුරජාණන් වහන්සේ දේශනා කරදී අනිශ්චිතස්ස චලිතං නත්ති. අර සිතිවිලි වල සෙලවීම නතර වෙනෝ අපි මේ හේතු වීම එහෙම නැත්නම් උපාදානය කියන එක අඩු කරනකොට නිස්සිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නත්ති. චලිතේ අසති පස්සද්දී. පස්සද්දී කියලා කියන්නේ පින්වත්නි
සිතේ සෙලවීම යම්කිසි කෙනෙකුගේ නතර වෙනකොට පස්සද්ධිය කියලා කියන්නේ කාය චිත්ත දෙකේ සංසිඳීම. කයේ මනසේ ඇතිවෙන සැහැල්ලුව. දැන් පස්සද්ධි සම්බොජ්ජංග ධර්මයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. පස්සද්ධිය. ඒක භාවනා කර්මස්ථානවලදී යම් කෙනෙකුට ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගන්න පුළුවන් ඒ පස්සද්ධිය කියලා කියන්නේ කයේ මනසේ තියෙන සැහැල්ලු බව. පස්සද්ධිය අසති නති නහෝති. නති කියලා කියන්නේ පින්වත්නි නැඹුරු වීම. නැඹුරුතාවයක් දක්වනවා කියලා කියන්නේ ලෝක සත්‍යය සසරට නැඹුරු වෙලා ඉන්නවා. ඒ නැඹුරුතාවය කියන එකේ මූලික අර්ථය තෘෂ්ණාව කියන එකයි. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් අපි හසුරවන්නේ ඒ නැඹුරුතාවය උඩ. රූප ශබ්ද ආදී අරමුණු විශේෂෙහි ඒ නැඹුරුතාවයක් අපි ඇති කරගන්නවා. ඒවා තුල ඇලීමක් ඇති වෙන්නේ, ඒව තුල ගැටීමක් ඇති වෙන්නේ. ඒව නිසා අපේ ජීවිතය සහ සංසාරයේ අපේ ජීවිතේ මුලා වෙන්නේ ඒ නැති කියන ධර්මයේ නැඹුරුතාවය කියන එක. එතකොට පස්සද්ධිය තුලින් සංසිඳීම තුලින් අර නැඹුරුතාවය කියන එක අඩු වෙනවා. නැඹුරුතාවය කියලා කිව්වේ අර ඇලෙන එක තෘෂ්ණාවෙන් ඒක නතර වෙනවා. නතිය අසති ආගති ගති නහෝති. ආගති කියලා කියන්නේ ඒමක් හෝ යෑමක් කියන ධර්මයේ එතන නැති වෙනවා. ඒමක් සහ යෑමක්. ආගති කියන එක සාමාන්‍යයෙන් පින්වත්නි අපිට තේරෙන විදිහට අපි තේරුම් ගත්තොත් ආගති කියන්නේ ඉන්ද්‍රිය මාර්ගෙන් අපේ චිත්තසංතානයට ඇති වෙන වෙනස. රූපාදී අරමුණු වල අපි යෙදෙනකොට අපේ චිත්තසංතානය තුල යම් වෙනසක් ඇති වෙනවා නම් ඒ වෙනස තමයි ආගති. අහේතුක වෙන්නේ නැහැ, හේතුවක් ඇතුව එන්නේ. රූපාදී ශබ්දාදී අරමුණු මාර්ගෙන් අපේ මනස තුල ඇති වෙන එක තමයි ආගති. ගති කියලා කියන්නේ ඒ ස්වરૂපයේ යම් තාක්කල් අපි මනස තුල මේ චිත්තසංතානය තුල පවත්නවා නම් අන්නේ පවත්වන එකට තමයි ගති කියලා කියන්නේ. දැන් ගති සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ ගති 5ක් උගන්වනවානේ. ඒ ගතියට අනුව තමයි චුතිය සිද්ධ වෙන්නේ. දේව ගති, මනුස්ස ගති, තිරිසං ගති, പ്രേත ගති ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. තිරච්ඡාන, പ്രേත ආදි වශයෙන්. එතකොට ඒ ගති කියන එක තමයි අර ආගති කියන ඉන්ද්‍රිය මාර්ගයේ මනස තුල ඒ ගතිය හරි ගස්සනවා. දැන් අපිට දැන් අම්මා කෙනෙකුට දරුවෙක් කුඩා දරුවෙක් දැක්කහම ඇති වෙන ගතිය මොකද්ද? කරුණාව. කරුණාවක් ඇති වෙනවා. කුඩා දරුවා දැක්කහම ආගති ඒක ඇහෙන් දැකලා ස්පර්ශය කළා ඒ මවට මනසට දැනෙන ස්වરૂපය ගති ඒ කරුණා ගතිය යම් තාක්කල් පවතිනවා නම් ආගති ගති නහෝති. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සංසාර ප්‍රවෘත්තිය තුල තියෙන මූලික ලක්ෂණයක් තමයි අශෘතවත් පුතුජනයා නිරන්තරයෙන්ම ඉන්ද්‍රිය මාර්ගෙන් මේ චිත්තසංතානය තුල ගති උපදවනවා.
ඒ ගති පවත්වනවා. ඒ ගති තමයි චුති බවට පත් වෙන්නේ. දෙවියෙක් වෙනවද, මිනිස්සෙක් වෙනවද, ප්‍රේතෙක් වෙනවද, ත්‍රිසංගත සතෙක් වෙනවද, ඒ වගේම නොයෙකුත් ආකාරයෙන් ආත්ම භාව පිළිබඳ ධර්මයේ පෙන්නනවා නම් අර මනස තුල ඇති වුණු ස්වરૂපයට අනුව තමයි ඊට අනුව චුතිය යෙදීමෙන් තමයි කෙනෙක් වේ උත්පත්තිය කියන එක පින්වත්නි ඇති වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා ආගති ගති නහෝති ආගති ගති අසති චුතූපපාතෝ නොහොති. චුති ප්‍රතිසන්දිය කියන එක ඇති වෙන්නේ නැහැ ගති උපදින්නේ නැත්තම්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට බුද්ධඝෝස අටුවාචාර්යන් වහන්සේ ගති විමුක්ත කියලා දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ තුල ගතියක් නැහැ. ගති උපදින්නේ නැහැ. අර සේල බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරන වෙලාවේ දෙවියෙක්ද, ප්‍රඥේද්ද, ගාන්ධර්වයෙක්ද, යක්ෂයෙක්ද මේ ආදී වශයෙන් විමසලා උන්වහන්සේගෙන් මිනිස්සෙක්ද කියලා ඇහුව වෙලාවෙත් ඒකටත් බුදුරජාණන් වහන්සේ නැත කියලා ප්‍රකාශ කරනවා. ඒ එකඳු ගතියකටවත් බුදුරජාණන් වහන්සේ යටත් වෙන්නේ නැහැ. ගති විමුක්ත. ගති වලින් නිදහස් වුණා. ඒ ගති නැත්තම් පින්වත්නි චුතූපපාතෝ නොහෝති. චුතියක් උත්පත්තියක් කියන එකක් හටගන්නේ නැහැ. එතකොට සසර ප්‍රවෘත්ති වෙන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ. චුතූපපාතෝ නොහෝති ඉද න උභය මන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්සාති. එයාට චුතියක් ප්‍රතිසන්දියක් නැත්තම් මෙහිත් නොවේ එහෙත් නොවේ අතරත් නොවේ එයම දුකේ අවසානයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙහෙත් නොවේ එහෙත් නොවේ අතරත් නොවේ කියන එක පින්වත්නි කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් ආයති ශක්තියක් ඉදිරියට ප්‍රවෘත්ති වෙන්නේ. ආයති ශක්තිය කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ උපචය වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයක් හටගන්නේ නැහැ. ඒකට උවමනා කරන බීජ සියල්ලක්ම අවසන් කරලා තියෙනවා. ඒ නිසා සීනාශ්‍රවයන් වහන්සේට අතීතයකුත් නැහැ අනාගතයකුත් නැහැ. මේ මොහොතේ උන්වහන්සේ කිසිවකට හේතු වෙන්නේ නැහැ. එතකොට මේ ධර්මය භාවනා කරන එහෙම නැත්නම් සසර දුකින් නිදහස් වෙන කෙනෙකුට අර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දිගට විස්තර කර දේශනාවම තමයි මේ උදාන පාළියේ එහෙම නැත්නම් චන්නෝවාද මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන මේ කොටස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ ධර්මය ඉගෙන ගන්න අපිට සිවුම් ඥානයක් වුමනා කරනවා පින්වත්. ඒ සිවුම් ඥානය හැම කෙනෙකුටම වගේ තියෙනවා. ඒක දුර්වල වෙනවා නම් ඒක දුර්වල වෙන්නේ යම් කෙනෙක් ළඟ කෙලෙස් බහුල වෙනකොට ඒ මිනිස්යා තුළ මනසේ විවේක බුද්ධිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒක අපේ ජීවිතේ අපිට අත්දැකීමක් හැටියට අවබෝධ කරගන්න පුළුවන්. අපි සාමකාමී ජීවිතයක් යම් කාල පරිච්ඡේදයක් තුල ගත කරලා තියෙනවා නම් ඒ කාල පරිච්ඡේදය තුල අපිට ජීවිතේ බොහෝ දේ තේරුම් ගන්නට ඉඩ ප්‍රස්තාව ලැබිලා තියෙනවා.
රාග දේශ මෝහ මදමාන ඉරිසියා කියන අවාසනාවන්ත ධර්ම වලින් ආකූල ව්‍යාකූල වෙලා ගත කරපු ජීවිතයක් තුළ පින්වත්නි කිසි විටකවත් අපිට විවේක බුද්ධිය ලබා ගන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උගන්වන ප්‍රඥාව කියන ධර්මයට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ අර කෙලෙස් වලින් අපේ ජීවිතය කෙලෙස් අඩු කරගන්න එක. ලෝභ දේශ මෝහ ආදී ධර්ම අඩු කරගන්න එක. ඒ අඩු කරගන්න එක්කෙනෙකුට තමයි සියුම් බුද්ධියක්, විචාර බුද්ධියක් කෙනෙකුට ලබන්නට අවස්ථාවක් ලැබෙන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මෙවැනි දේශනා නෙවෙයි අපිට උවමනා කරන්නේ එදිනදා ජීවිතේ හැඩගස්වා ගන්න උවමනා කරන දේශනා කියලා. බහුල වශයෙන් අපිට ඇහෙන්නේ ඒවා. නමුත් අපි කොච්චර මොන විදියෙන් හඩ ගැසුණත් මොන දේවල් අපේ ජීවිතේ ලැබුණත් පින්වත්නි අපිට මේ ජීවිතේ සංසිඳීමක් නිවීමක් ලබා ගන්නට අපිට අවස්ථාවක් නොලැබෙනවා නම් ඒ මේ බුද්ධ ශාසනයේ අග්‍රඵලය අපිට නොලැබී යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ගැඹුරු ධර්ම තමයි අපි සිවුම් විදියට තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕන. ඒව කිසි විටකවත් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. අපේ තරුණ ස්වාමීන් වහන්සේලාත් අද බහුල වශයෙන් වැඩ වාසය කරන මේ රටේ ඒ සිවුම් ධර්මය සොයමින් සිවුම් ධර්ම කාරණා විග්‍රහ කරනෝ අපි ශ්‍රවණය කළා තියෙනවා. ඒක ගැන සතුටු වෙන්න ඕන. ඒ වගේම නගර පිටිසර ආදී වෙනසක් නැතුව පින්වත්නි මේ ධර්මය අවබෝධ කරගන්නට අපි උත්සාහ කරනවා නම් අපි සෑම කෙනෙකුටම පුළුවන්කමක් ලැබෙනවා කෙටි කාලයක් තුලදී ලොකු ධර්මඥානයක් ලබා ගන්නට. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්ම පාඨ සරල මතු පිටින් යම්කිසි අදහසක් අපි ප්‍රකාශ කරන්නට යෙදුනේ. නමුත් ජීවිතේට අපි එවිල බලනකොට භාවනා කරන කෙනෙක් හැටියට පොය අටසිල් සමාදන් වෙන කෙනෙක් හැටියට ඊළඟට නොයෙකුත් ආකාරයෙන් දන් පූජා කරන පිරිසක් හැටියට අපේ ජීවිතේ මේ කියපු ධර්ම මේ විග්‍රහය අපේ ජීවිතය තුළ කොච්චර දුරට සාධාරණ විදියට විග්‍රහ කරගන්නට පුළුවන්ද? ඒක ඉතා වැදගත් දෙයක්. නිස්සිතස්ස චලිතං. දැන් අපි ධර්මශාලාවට ගියත් කණුවකට හරි බිත්තියකට හරි තමයි හේතු වෙන්න හදන්නේ. ඒක තමයි සසරම පුරුද්ද. යම් විදියෙන් ඒ බිත්තිය කම්පා වුණොත් අපිත් සැලවෙන්න පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්ම පින්වත්නි අපි ඒවට මමය මාගය කියන ආත්ම ස්නේහයෙන් යුක්තව අපි ඒවට හේතු වෙලා ඉන්නවා. ඒ මමංකාරය එහෙම නැත්නම් ඒ මානී බව තහවුරු කරන්නට තමයි කුඩා කාලේ ඉඳලා අපි උත්සාහ කරන්නේ. ඒ නිසා අපිට ඊටාම සුළු දෙයකින් පවා අපි කම්පා වෙනවා. අර සුළඟට සෙලවෙන ලපටි දැල්ලක් වගේ අපේ මනස සැලෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ පංචකය පිළිබඳ යථාර්ථයේ ලෝකයට දේශනා කළේ. දැන් මේ ඇයට නිතරම ඇහෙන වචනයක් සති අසති කියන වචනේ. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද න්‍යාය හැටියට පෙන්නන
එහෙම නැත්නම් ඉදප්පච්චේතාවයේ හැටියට පෙන්නන මෙය ඇති වූ විට මෙය ඇතිවේ. මෙය හටගත් විට මෙය උපදී කියන මේ සිද්ධාන්තයම තමයි මේ ධර්මපරියාය තුල තියෙන්නේ. නිස්සිතස්ස චලිතං හේතුනොත් සෙලවෙනවා. අනිස්සිතස්ස චලිතං නැත්ති. අපි හේතු වෙන්නේ නැතුව අපි කොන්ද කෙලින් තියාගත්තොත් ඒක උදාහරණයක් විතරයි. කෙලින් හිටගත්තොත් අපි යමකට හේතු වෙන්නේ නැතුව අපි උත්සාහ කළොත් හේතු නොවී ඉන්න අන්න එතන පින්වත්නි වීරියක් ඇති වෙනවා. එතකොට අපිට හේතු නොවී ඉන්න ඕන නම් අපි ඒ හේතු වෙන ධර්ම පිළිබඳ ගැඹුරෙන් අවබෝධ කරගන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන අනිස්සිතස්ස චලිතං නත්ති චලිතේ අසති පස්සද්දී අර අසති සති ආදී වශයෙන් මෙය ඇති වූ විට මෙය ඇති වේ කියන න්‍යාය උන්වහන්සේ පෙන්වන්නේ. මොකද අර ඥානවන්ත ස්වාමීන් වහන්සේලාට ඇයි අපි හේතු වෙලා ඉන්න ධර්ම පිළිබඳ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව පරීක්ෂා කරන්නේ කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය හට ගැනීමත් පංච උපාදානස්කන්ධයේ නිරෝධයත් බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පන්න ක්‍රමයට දේශනා කළා තියෙනවා. ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේ 12 ආකාරයක ප්‍රත්‍ය සමவாயෙන් ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේ කේවල දුක්ඛස්කන්ධය හටගන්නේය. කුමක්ද මේ දුක්ඛස්කන්ධය? සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ කේවල දුක්ඛස්කන්ධය තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්ම පහ. එතකොට ඒ පටිච්චසමුප්පන්නවයි සමුදය වෙන්නේ. ඒ ප්‍රත්‍ය නිරෝධයෙන් ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධා ආදි වශයෙන් ප්‍රත්‍ය නිරෝධයෙන් මේ කේවල දුක්ඛස්කන්ධේ නිරෝධ වෙනවාය. ඒක බුදුරජාණන් වහන්සේ සංසේපෙන් පළවෙනි දේශනාවේදී දේශනා කරනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යම් ධර්මයක් හට ගන්නවා නම් ඒ ධර්මයේ එතනම නිරෝධ වෙනවා එවැත්නි. මොකද්ද මේ ධර්මය? ඒ තමයි ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස මේ පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය නැමැති ධර්මය එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒක දුටු කොණ්ඩඤ්ඤ තාපසතුමා විරජං වීතමලං අනුත්තරං ධම්මචක්කුං උදපාදී. ඒ ධම්මචක්ෂුසේ හෙවත් සෝතාපන්න බව අවබෝධ කළා. එතකොට පේනවා පින්වත්නි එතන බුදුරජාණන් වහන්සේ ඒත් පටිච්චසමුප්පන්න ධර්මයමයි පෙන්වුවේ. හැබැයි සංසේපේ. ඒ ඇයි? ඥානවන්ත 5 දෙනෙක් අරබයයි මේ දේශනාව කරන්නේ. එතකොට එතන දැක්වූ සංසේපේ එහෙම නැත්නම් කෙටි ක්‍රමය මොකද්ද? මේ හටගන්න මේ ස්කන්ධ පංචකේ එතරම් නිරුද්ධ වෙනවා. අන්න ඒක තමයි ලෝකයේ සත්‍යය. දැන් බුදුරජාණන් වහන්සේ සංකත ධර්මයන්ගේ ලක්ෂණ පෙන්වනකොට උත්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති
තිතස්ස අඤ්ඤතත්තස්ස පඤ්ඤායති. එතන තිති කියන කතාවක් පෙන්වුවේ නෑ. මේ ධර්ම හටගන්නෝ නිරුද්ධ වෙනෝ පවතිනවා කියන ධර්ම වෙනස් වෙනවා. එතකොට ඒක කෙටියෙන් පෙන්වුවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ ධර්මය හටගත්ත තැනම නිරෝධ වෙනවා. එතකොට මෙතන ඊටා වැදගත් දෙයක් තියෙනවා පින්වත්නි. ඒ වැදගත් දේ තමයි අර අවිද්‍යා ආදී ප්‍රත්‍යයෙන් හටගන්න මේ පංච උපාදානස්කන්ධය, අවිද්‍යා ආදී ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධ වෙන මේ පංච උපාදානස්කන්ධය, ඒ දෙකම සමුදයත් නිරෝධයත් යම් කිසි කෙනෙක් එක තැනක දකිනවනම් අන්න ඒකට කියනවා උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කළා. සහ වස්ස දස්සන සම්පදා. ඒක දර්ශන සම්පත්තියක්. ඒක වඩලාපු එකක් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ මොකද්ද? නිස්සිතයා සැලවෙනෝ. ඇයි නිස්සිතයා ඇයි ඒවට හේතු වෙලා ඉන්නේ? මේ පටිච්චසමුප්පන්න ධර්මය හට ගැනීම දන්නෙත් නැහැ, නිරෝධය දන්නෙත් නැහැ, හට ගන්න තැනම නිරෝධ වෙන බව දන්නෙත් නැහැ. ඒ දෙක එක තැන නොදකින නිසා මජ්ක්‍ධිමා පටිපදාව කියන සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ ආදී වශයෙන් ධර්මය අවබෝධ කරන්නේ නැහැ. ඒ අවබෝධ නොකරන තාක් කල්ම නිස්සිතයි. එයාට කියනවා අශෘතවත් පුතුජනයා කියලා. ඒ අශෘතවත් පුතුජනයා පින්වත්නි මේ ස්කන්ධවලට හේතු වෙලා ඉන්න. ඒ නිසා තමයි අපි මේ රූපේ ජරතා අනිච්චතා ලක්ෂණයෙන් යුක්ත මේ රූපය නොයෙකුත් ආකාරයෙන් උපාදානය කරගෙන අඬමින් වැළපෙමින් වාසය කරන්නේ. නමුත් අපිට මේ කිසිවක් අයිති නැහැ. ස්කන්ධ පංචකයේ තියා මේ ඉන්ද්‍රීන්ට හසු වෙන දේවල් හෝ ස්ථාන හෝ සිදුවීම් හෝ කිසිවක් පින්වත්නි අංශු මාත්‍ර දෙයක් අපි කිසි කෙනෙකුට අයිති කර ගන්නට පුළුවන් කමක් නැහැ. මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙන ධර්ම හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා බුද්ධ දේශනාවේ උගන්වන ඊතා වටිනා විහරණය තමයි අනිස්සිතෝච විහෙරති. අනිස්සිත විහරණය. මේවා හේතු වෙන්නේ නැතුව, මේවයි අයිතිය ප්‍රකාශ කරන්නේ නැතුව, මේවා මෙවලං හැටියට පරිහරණය කරමින් අර වන්දනාව යන මිනිසයා අම්බලමක නතර වුණාම ඒක පරිහරණය කළා එතනින් ඉවත් වෙනවා වගේ මේ ස්කන්ධ පංචකයත් මේ ඉන්ද්‍රියට හසුරවන ලෝකයත් අම්බලමක තියෙන ස්වરૂපයෙන්ම පරිහරණය කළා ඉවත් වීමක් තමයි අනිස්සිතස්ස චලිතං නත්ති. එයාගේ සෙලවීම නතර වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අර සංස්කාර එහෙම නැත්නම් සිතිවිලි දුක්ඛ දෝමනස් උපායාසා මේ දුක් දුම්නස් කිසිවක් එහුට ඇති වෙන්නේ නැහැ. දරුවන් නිසා හෝ ස්වාමි භාර්යා නිසා හෝ ඉඩකඩන් නිසා හෝ මේ කිසිවක් නිසා ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති. තමායි කියලා ගත් එකවත් තමාට නැහැ. දරුවෝ තියා. අර තමායි කියලා ගත්තේ මේ ස්කන්ධ පංචකය. කුතෝ පුත්තා කුතෝ ධනං. දරුවෝ හෝ ධනය කොයින්ද කියලා උන්වහන්සේ. නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ති. චලිතේ අසති පස්සද්දී. හරියට විලක් වගේ අර මුහුදක් වගේ තිබුණු ගතිය අපේ අඩු වෙලා ගියා. යමකට හේතු වුණාම අපේ සිතිවිලි හරියට මුහුදක් වගේ රළ නගිනවා. උපදින මැරෙන සිතිවිලි වල නිමක්නයක් නැතුව පින්වත්නි අපි මේ සංස්කාර උපදවනවා. සංස්කාර කියන්නේ කර්ම.
කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ ඒව තමයි එතනින් තමයි අපි උපදින්නේ. ඒ කර්මයෙන්ම උපදිනවා. ආයති ගුණය කියලා පෙන්වුවේ ඒකට. ඒ කර්මයටම ඥාතිකම් කියනවා. පින්පව් වශයෙන් අපි සසර තියෙන මේ සංස්කාර. එතකොට අර බුද්ධ ආදී උත්තමයන් වහන්සේට එහෙම කර්ම ක්ලේශ පරිදාහයක් නොවෙන්නේ උන්වහන්සේ කිසිවකට හේතු වෙලා නැහැ. ඒ නිසාම වෙන්නේ නැති පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. උන්වහන්සේගේ හිත කම්පා වීමක් නැහැ. ඒ තාදී ගුණයෙන් පෙන්වන්නේ ඒකයි පින්වත්නි. ලාභේදිත් උන්වහන්සේ තාදී, අලාභේදිත් තාදී. ලාභ අලාභ දෙකේදී සමසිතින් ඉන්න එකට නෙමෙයි තාදී කියලා කියන්නේ. ලාභේදිත් තාදී උන්වහන්සේ, අලාභේදිත් තාදී. ඒ දෙකේම උන්වහන්සේ ඇලෙන්නෙත් නැහැ, උන්වහන්සේ ගැටෙන්නෙත් නැහැ. එතකොට පේනවා අපේ කුඩා කාලේ ඉඳලා බෞද්ධ ජීවිතේ පුරුදු වෙන්න ඕන මේ ඇලීම් වලින් ටික ටික හෝ අඩු කරගන්න අපේ ජීවිතේ. අනිශ්චිතස්ස චලිතන්නත්ති. ඒ සෙලවීම නැහැ. චලිතේ අසති පස්සද්දී, හරියට විලක් වගේ. පස්සද්දී කියලා කියන්නේ විලක් වගේ සංසිඳුණු කය මනසක් ඇති එක්කෙනා. ඒ කය මනසක් ඇති එක්කෙනාට තමයි අර විලේ ගැඹුරේ තියෙන යම් දෙයක් තියෙනවා නම් ඒක තේරුම් ගන්නට යාට අවස්ථාව ලැබෙනවා. මනසේ ස්වરૂපයත් එහෙමයි. මේ මනසේ තියෙන නොයෙකුත් විතර්ක, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදී වශයෙන් පහළ වෙන මේ විතර්කයන් පිළිබඳ හොඳ නුවණින් එයාට තේරුම් ගන්නට සංසිඳීමක් තියෙනවා. පස්සද්ධිය කියන්නේ පස්සද්ධියා සති පස්සද්ධියා අසති නති නහෝති. ඒව දකින්න එක්කෙනාට, ඒ ධර්ම දකින්න එක්කෙනාට, සංසිඳීමෙන් දකින්න එක්කෙනාට නති කියන්නේ තෘෂ්ණාවට නමක්. තෘෂ්ණාවක් හටගන්නේ නැහැ. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවයි උපාදානය ළඟ ළඟ යොදනවා. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamana uppajjati. යම් කිසි ඇහෙන් රූපයක් දැක්කහම uppajjamana තෘෂ්ණාවක් හට ගන්නවා. uppajjati ඊට අනුකූලව මේ පංච උපාදානස්කන්ධය උපචය වෙනවා. එහෙම නැත්නම් උපාදානය වෙනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒකමයි මේ දේශනා කරන්නේ. නති නහෝති. නැඹුරුතාවයක් ඇති වෙන්නේ නැහැ. තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. යම් යම් රූප දැකීමෙන් හෝ යම් යම් ශබ්ද දැකීමෙන්, දිවට ආහාර රස දැනීමෙන්, රස තෘෂ්ණා ආදී වශයෙන් ඒ කිසිවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි එයා ලද දේෙන් සතුටු වෙලා ඉන්නේ. ඒක ගැන ඇලෙන්නේ නැති නිසා. මේව නිවිලා, මේවට ලුණු වැඩි, මේවට මිරිස් වැඩි ආදී වශයෙන් ඒ කිසිම විග්‍රහයක් නැතුව එයා සැනසීමෙන් යුක්තව ලද දේෙන් යැපෙනවා. භික්ෂුන් වහන්සේට ප්‍රත්‍යවේක්ෂා කරන්නේ කියලා කිව්වෙත් ඒකමයි. නුවණින් බලනවා. ඒ නුවණින් බලන්නේ නැති එක්කෙනාට රස තෘෂ්ණාවක් හට ගන්නවා. අර නැඹුරුතාවයක් ඇති කර ගන්නවා. ඒ නැඹුරුතාවය නවත්තන්න තමයි ප්‍රත්‍යවේක්ෂාව, යෝනිසෝ මනසිකාර කියන වචනේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. එතකොට පේනවා පින්වත්නි, නතිය අසති ආගති ගති නහෝති. ඒමක් යෑමක් පැවැත්මක් පැවැත්වීමක් මේ තුනම නැහැ. ඉන්ද්‍රිය මාර්ගයෙන් මනසට අර ගති උපදින්නේ, ඒ ගති පවත්වන්නේ. දැන් බලන්න, සමහර විට අපි මිනිස්සු වුණාට මනුෂ්‍ය ගතිය විතරද අපි පවත්වන්නේ. අපි මිනිස්සුන්ටම නම් දාලා තියෙන්නේ. යා හරි
ලෝභය හරි මසුරෙක්, එයා පෙරේතෙක් වගේ. එයා සතෙක් වගේ. එයා දෙවියෙක් වගේ. එයා සර්පයෙක් වගේ. ඒ මොකද පෙන්නේ? අර මනසේ තියෙන ගතිය තමයි ප්‍රකාශ කරන්නේ. ගතියට ඉතින් සමාජයේ ව්‍යවහාර කරන විදිය. ගති 32ක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවානේ. 31 තලයක අර ගති සතිපට්ඨානේ මූලික වශයෙන් 5යි අර 31ක් පෙන්නලා තියෙනවා. එතකොට ඒව මනස තුල හැමතිස්සෙම මේ ඉන්ද්‍රිය මාර්ගෙන් උපදිනවා. ඒ නිසා තමයි ඥානවන්ත බෞද්ධයා හැමතිස්සෙම කරන යහපත් දේ කරනවා වගේම යහපත් දේ නිතර හිතේ මතක තියාගන්නවා. ඒ නිසා පැරණි මිනිස්සු පින් පොතකුත් ලියලා තියාගත්තා. දුටුගැමුණු මහරජුරුවොත් මරණයටපත් වෙන අවස්ථාවේදී පින් පොත ප්‍රකාශ කළා කියලා ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවස ගැනයි. ඒ වංශ කතා තුරුතුරු වල ඇතුළත් වෙලා තියෙන්නේ. අද නෙමෙයි පුරාණේ ඉඳලම සිංහල බෞද්ධයා තමන්ගේ හිතේ තියෙන අර ගතිය වෙනස් කරගන්න තමයි තමන් කරපු පින් පොත දරුපුණු පුරන් ලවා ප්‍රකාශ කළේ, ආසන්න බණ දේශනා කළේ. අර තැනත්තාගේ අර ගතිය වෙනස් කරලා යන තැන චුතිය හොඳ කරන්න. අද අපිට තියෙන පොත දිනපොතනේ. ඒ දිනපොත කියවොත් අපාගත වෙනවා. නරක තිරිසන් പ്രേත අසුරනිකාවලට තමයි හුඟක් කෙනෙක් යන්නේ. ඒවැයි ලියලා තියෙන ඒවා දැක්කම. ඒව නැවත ආවර්ජනය කරන්නට හොඳ දිනපොත් තියෙන්නේ බොහොම ටිකයි. ලංකාවේ හිටපු මහා ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලාගේ සමහර දිනපොත් ඉතාම කෞතුක වස්තු හැටියට ඒව ආරක්ෂා කරලා තියෙනවා. නමුත් මේ වර්තමානයේ ගැනයි ප්‍රකාශ කළේ. ඒ නිසා අපේ බෞද්ධයෝ යහපත් දේ කරනෝ, යහපත් දේ නැවත නැවත සිහිපත් කරනෝ, යහපත් දේ කරන්ට අනිත් අය පොළඹවනෝ. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ ඔබ යත්ත නන්දති. ඒව හැමතිස්සෙම සිහි කරන්න පුළුවන්. ඒ සිහි කිරීමෙන් අපිට සුගත සංඛ්‍යාත ජීවිතයක් ලැබෙනෝ ඒකාන්තයි. නමුත් පින්වත්නි, අපි සුගතියට ගියත් ජාති ජරාවලට අපි අහු වෙනවා. දැන් මේ මනුෂ්‍ය ජීවිතයේ සුගතියක්නේ. මෙතන දුක නැද්ද? මේ සුගතිය ලැබුණේ පවෙන් නෙමෙයි පිනෙන්. ඉතින් මිනිස්සෙක් උනේ පුබ්බේත කත පුඤ්ඤතා, පෙර කරපු පින් නිසා. හොඳ ගතියක පිටලා චුතිය හටගත්තා. මනුෂ්‍ය ප්‍රසන්දියක්. හැබැයි මේ සුගතියේ දුක නැද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොම තියෙනවා. ඒ නිසා සුගතියේ දුක තියෙනවා. දුගතිය ගැන අමුතුවෙන් එතකොට කියන්න ඕනේ නැහැ. දුක්ඛේන නියති ලෝකෝ. දුකෙන් පිරීලා මේ ලෝකය. ඒ නිසා තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට අර නැඹුරුතාවය නැති එක්කෙනා, එහෙම නැත්නම් තෘෂ්ණාව අඩු කරගත් එක්කෙනාට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් ආගති වැරදි නපුරු ගති මනසට ආරූඪ වෙන්නෙත් නැහැ. ගති පවත්වන්නෙත් නැහැ. පවත්වන්නේ නැති නිසා ඒ ගති චුතියට සම්බන්ධ වෙන්නෙත් නැහැ. ඒ නිසා චුතූපපාතෝ නහෝති. ඒක චුතියට බලපවත්තන්නේ නැති නිසා ඒක උත්පත්තිය සඳහා බලපවත්තන්නේ නැහැ. ඉතින් මේ රහතන් වහන්සේගේ ලක්ෂණයක් මේ ප්‍රකාශ කළේ. ඒකයි අනුශාසනාව කරනකොටම පටන් ගන්නකොටම නිස්සිතස්ස චලිතං, මේ නිස්සිතයා පිළිබඳ මුලින්ම ප්‍රකාශ කළාට රහතන් වහන්සේ ගැන ඊට එහා දිගටම කියන්නේ අනිස්සිතස්ස චලිතං නැති, දිගටම රහතන් වහන්සේගේ ස්වરૂපය. එතකොට රහත් වෙන්නේ අපිමයිනේ. මේ කෙලෙස් වලින් පිරිච්ච පිරිස යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කළොත් ඒ අවස්ථාවේදීම අරහත් භාවය සාක්ෂාත් වෙනවා. ඒක කොහෙවත් ගිහිලා ලබන එකක් නෙවෙයි.
අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නත්ති දානි පුනම්බවෝ. ඒ සේවන්තෝ දුක්ඛස්සාති. එයම දුකේ අවසානයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකමයි. එතකොට පේනවා ඒ චන්න ස්වාමීන් වහන්සේට ජීවිතේ මහත් රෝගයකට පත් වුණු අවස්ථාවේ ජීවිතේ හිත සංසුන් කරගන්න බැරි වුණු අවස්ථාවේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ වගේම පුන්න මහරහතන් වහන්සේත් ඉදිරිපත් වෙලා උන්වහන්සේගේ මනස සකස් කළ ධර්මානුකූලව. ඒක මොන තරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද. ගිලාන උපස්ථානයේ ඊට වැදගත් කොටසක් ගැනයි ප්‍රකාශ වෙන්නේ. අපි ගිලාන උපස්ථානයේදී නොයෙකුත් කන්ට බොන්ට බෙහෙත් හේත් ආදී දේවල් සලස්සනවා. නමුත් අපේ අම්මා තාත්තගේ අපේ හිත සනසන්ට අපි කරුණු ඉදිරිපත් කරනවද? අපේ වැඩිහිටියන්ගේ හිත සනසවන්ට කරුණුද අපි එක්ක අඬයි එතන ගිහිලා. ඒකද ඥානවන්ත බෞද්ධයාගේ කටයුත්ත. දැන් මේ චන්න ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ අවසාන වෙන අවස්ථාවේ මේ මහරහතන් වහන්සේලා හිත සැනසුවා. මේවා අතහරින්න. මේ කිසිවක් අයිති නැහැ කියන ධර්මයයි. ඉතින් මේ දේශනාව දේශනා කරේ ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේට මේ දුක නැති කරගන්නට පුළුවන්කම ලැබුණු බව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශ වලින් පේනවා. ittavataච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සියලු දෙනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා.